දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයන පාරේ බෝධිරාජාරාමහාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වත්නි, හැම දිනාටම ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ මහිමයත් ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණ මහිමයත් ආර්ය ශ්‍රාවක මහා සංඝරත්නයේ අනන්ත ගුණ මහිමයත් ඔබේ ජීවිතවලට සැලසීමෙන් මේ රාත්‍රිය සුවදායක රාත්‍රියක් වේවා, සැනසිලිදායක රාත්‍රියක් වේවා, සිත සංසුන් කරන රාත්‍රියක් වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරමින් අදට නියමිතව පවතින අමා වතුර දහම් දෙසුම මෙතෙන් සිට ඔබ වෙත රැගෙන එන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මා ඔබට කියා දෙන්නේ අමා වතුර උතුම් සාහිත්‍ය කෘතියෙහි 40 වෙනි දහම් දෙසුමයි ආලවක යක්ෂ දමනයයි. ඊට පෙර ආතුව අද මේ උතුම් පින්කම වෙනුවෙන් තම දායකත්වයේ ගෙන ක්‍රියා කරන පින්නතුන් 3 දෙනෙක් සඳහන් වී තිබෙනවා, 3 දෙනෙක් සඳහන් වී තිබෙනවා. ඔවුන්ගේ අරමුණු අපි අවසානයේ සාකච්ඡා කරලා ඒ හැම දෙයක්ම නැවත සිහිපත් කරවලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නේ අංක 86න් 2 නිදහස්ගම බටහිර රන්න පදිංචි W.H. සුනේත්‍රා මහත්මිය, නාවල පිටිය මේ පිටිය පදිංචි D.G. මානෙල් එදිරිමාන්න මහත්මිය, චන්දිමා රත්නායක මහත්මිය ඇතුළු දූ දරුවන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද මේ උතුම් ධර්මදේශනාව වෙනුවෙන් තම දායකත්වය දරාගෙන ක්‍රියා කරනවා. ඔවුන් හැම දෙනාටම සෙත් වේවා, ආශිර්වාද වේවා. ඔවුන්ගේ යහාරමුණු සියල්ල ඉතාම හොඳින් සාක්ෂාත් කරගන්නට මේ උතුම් ධර්මානිසංසය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අද දවසේ මා දෙසුමට පිවිසෙන්නට කැමතියි. විශේෂයෙන් ගෙවී ගිය මාසය සාහිත්‍ය මාසය හැටියට නම් කොට මේ රටේ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරලන්නට ගත් උත්සාහයන් අපි දකින්නේ බොහෝම අඩුවෙන්.
මේ වගේ උතුම් ධර්ම සාහිත්‍ය සමාජයට රැගෙන යන්නට යම් කිසි ප්‍රබල මෙහෙයක් සිදු කළා නම් මා කල්පනා කරන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවතුණු ඒ විශාල පොත් දැක්ම පොත් ප්‍රදර්ශනය පමණයි. අවශේෂ වශයෙන් අපේ රටේ ජනමාධ්‍ය පුවත්පත් රූපවාහිනී ගුවන් විදුලි ආදියෙන් සාහිත්‍ය ප්‍රබෝධය කෙරෙහි දක්වන ලද දායකත්වය අවම මට්ටමක පැවතුනායයි අප කල්පනා කරනවා. පුවත්පතක තම අතිරේකයක් කිසියම් සාහිත්‍යකරුවන්ගේ අදහස් දැක්වීමක් හැරුණු කල්හි ජාතික මට්ටමින් සාහිත්‍යමය පිබිදීමක් ප්‍රබෝධයක් ඇති කරන්නට කවර ආයතනයකින්වත් ඇති කරන ලද බලපෑමක් අපට දකින්න පුළුවන් වෙන්නේ නැහැ. පාසැල්වල පාසැල් දරුවන්ගේ සාහිත්‍ය ඥානය පුබුදුවාලීමෙහිලා යම් කිසි ක්‍රියාමාර්ග ගත්තානං ඒ ඊටාම කලාතුරකින් පාසැල් බවයි අපේ අවබෝධය. විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ ප්‍රදේශවල ජනතාවගේ සාහිත්‍ය ඥානය පුබුදුවන්නට ඇතම් කාලවල වෙහෙසෙන හැටි අපි දකිනවා. මෙවර එවැනි කටයුතු සිදු වූයේ බොහොම කලාතුරකින් බවයි අපේ වැටහීම. පින්වත්නි, ඒ උදාසීනත්වය සමාජයක පිරිහීමේ ලක්ෂණයක් හැටියට අපිට දකින්න පුළුවන්. අපි හැම වෙලාවෙම කියන්නේ සාහිත්‍ය කියලා කියන්නේ මිනිසා තිරිසනාගෙන් වෙන්කොට හඳුනා ගන්නා වූ මාධ්‍යයක්. මිනිසා සංවේදී කරන මාධ්‍යයක්. මිනිසාට තමන්ගේ ජීවිතයේ නිසි තැන පෙන්වා දෙන මාධ්‍යයක්. හොඳ නරක හඳුනාගෙන ජීවත් වීමට කියා දෙන මාධ්‍යයක්. වින්දනාත්මක මාධ්‍යයක්. පෞරුෂය වඩවන මාධ්‍යයක්. එවැනි උතුම් මාධ්‍යයක් අපි අමතක කරනවා නම් ඒ කෙරෙහි දක්වන උනන්දුව උදාසීන මට්ටමක පවතිනවා නම් ජාතියක පිරිහීම බොහොම ඉක්මනින්ම අපට ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. වර්තමානයේ පවා සමාජයේ බරපතල පිරිහීමට වින්දනාත්මක බව සහ රසාත්මක බව සමාජයෙන් පිරිහී යාම එක් හේතුවක් බව අපට දකින්න පුළුවන්. ඇස්පනා පිට මිනිසුන්ගේ ජීවිත යන්ත්‍ර බවට පත්වෙලා අසංවේදී බවට පත්වෙලා ගහකට කොලකට මලකට ආදරය කරන්නවත් සමහර වෙලාවට හැඟීම් බර නොවන ආකාරයේ මිනිසුන් නිමැවෙන්නේ මේ කාරණාව නිසාය කියන එකයි අපේ වැටහීම සහ අවබෝධය. ඒ නිසා ධර්ම සාහිත්‍ය අන්න එවැනි තැනකදී කොයිතරම් උතුම් මෙහෙවරක් ඉතිහාසය පුරා සමාජයට ඉටු කළාද යන්න මෙවැනි ග්‍රන්ථ පිළිබඳ කෙරෙන සාකච්ඡාවලින් අපට ඉතාම හොඳින් ප්‍රත්‍යක්ෂ වෙනවා. පැරණි මහාගත්කරුවෝ තමන් සාහිත්‍යයෙන් ලබපු මහා ඥානය ඊළඟ පරම්පරාවල් වෙත ගොඩනගා දෙන්න ඇති කරලන්නට ගත්ත අනන්ත වූ උත්සාහයන්නේ ප්‍රතිඵල හැටියට තමයි අපි ඒ අතීත උරුමයන් දකින්නේ. ජාතක පොත් වහන්සේ, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, බුත්සරණ අමාවතුර වගේ ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථ, කව්සුළුමින ගුත්තිල කාව්‍ය, කාව්‍ය සේකරය, බුදුගුණාලංකාරය, මේ වගේ උතුම් පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථ, අපේ සංදේශාවලිය, මේ හැම දෙයක්ම මානව ජීවිත සුපුෂ්පිත කරන්නට මහා සුවඳක් වහනය කෙරෙන උතුම් තක්ෂලාවන් වෙනවා. ඒ නිසා අපි ඒ ගෙවී ගිය සාහිත්‍ය මාසය රටේ ජන සමාජය තුළ කවරාකාර ප්‍රබෝධයක් ඒ කෙරෙහි ඇති කළාද යන ප්‍රශ්නාර්ථය සමාජය තුළ තබමින් පෙර දවසෙහි නැත්තං පසුගිය සිකුරාදා දවසෙහි මා විසින්
ඔබ වෙත අමාවතුර 39 වෙනි දහම් දෙසුමේදී සාකච්ඡා කළ කරුණු කාරණා ඉන් ඔබට රැගෙන යමින් අද දවසේහි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඔබට පෙර දවසේ කතා කළේ ආලවක යක්ෂයා දමනය පිළිබඳව ගුරුළුගෝමීන් පෙළගස්වන මේ උතුම් දමන විවරණයෙහි ප්‍රවේශයයි. අලව් රට අලව් නුවර අලව් කියලා රජෙක් ඉන්නවා. මේ රජතුමා යක්ෂයෙකුට බාරයක් වෙනවා. තමන්ගේ ජීවිතය විනාශ කරන්නට සූදානම් වුණු යක්ෂයෙකුට බාරයක් වෙනවා. ඒ තමයි එක් දවසට එක් මිනිසයා බැගින් ගොදුරු කරගන්නට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒ අනුව තම සිර මැදුරෙහි සිටි සියලු මිනිසුන් එක දවසට යක්ෂයාට බිලි දෙනවා. ඉන්පසු මිනිසුන් සොරුන් බවට පත්කර බලෙන් ඔවුන් සිරගත කොට ඔවුන් යක්ෂයාගේ බිලි බවට පත් කරවනවා. ඉන්පස්සේ මහලු අය යක්ෂයාගේ බිලි බවට පත් කරනවා. ඉන්පස්සේ දරුවන් යක්ෂයාගේ බිලි බවට පත් කරනවා. ආන්න එතැනදී රජු අභියෝගයට ලක් වෙනවා. අවසානයේ කිසිම දරුවෙක් අලවුනුවර නැති වෙනකොට ඒ බිල්ලට යවන්න දරු පැටියෙක් හැටියට තමන්ගේම දරුවා ආලවක කුමාරයා අලව් කුමාරයා ඒ යක්ෂයාගේ බිල්ල බවට පත් කරන්නට සූදානම් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දරුවාටත් ආලවක යක්ෂයාටත් පෙරපින් මහිමය ඇති බව දැක මහා කරුණාවෙන් මේ අවස්ථාවට මැදිහත් වී මේ ආලවක යක්ෂයා දමනය කළ කොට අර ආලවක කුමාරයා අලව් කුමරා බේරාගත් ආකාරය පිළිබඳවයි අද දවසේ මේ දෙසුමේදී ඔබට මම ගුරුළුගෝමීන්ගේ සාකච්ඡාව තුලින් රැගෙන එන්නට බලාපොරොත්තු වන්නේ. එදවස් බුදුහු දෙව්රම් මහවෙහෙර මහගඳ කිලිය අලුයම්හි මහකුළුණු සමවත් සමවැද බුදු ඇසින් ලොව බලන්නාහු අලව් කුමරහු අනගැමි වන්නට උපනිශ්‍රය ඇතිසේ යක්ෂයා සෝවාන් වන්නට නිසිසේ දෙසුන් අවසන්නි සුවාසූ දහසක් දෙන අධිගම කරනසේ දැක බුදුරජාණන් වහන්සේ පින්වත්නි බලන්න උන්වහන්සේගේ දිනචර්යාවේ හැම දවසක්ම ලෝකය දෙස මහ කරුණාවෙන් බලමින් පිහිට විය යුතු පිරිස් සොයාගෙන ඔවුන් වෙතට යනවා. එහෙම කරුණාවෙන් ලොව දෙස බලනකොට මේ අලව් කුමරා තමයි එදා බුදුරජාණන් වහන්සේගේ කරුණා දැලෙහි පැටලෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මේ පින් ඇති කුමාරයාගේ ඒ පින මෙනෙහි කර බලනවා. ඒ කුමාරයාට මතු මරණයට ගොදුරු වෙන්න ඉන්න මේ කුමාරයා අනාගාමී වන්නට පින් තියෙන කුමාරයෙක් බව බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ වගේම ආලවක යක්ෂයා සෝවාන් වෙන්නට පින තියෙන කෙනෙක් බව දකිනවා. තුන්වෙනුව තවත් සුවාසූ දහසක් ධර්මාවබෝධය ඇති කරන්නට හැකියාව ඇති බව දකිනවා. ඒ නිසා බලන්න එක දරුවෙක් අරමුණු කරගෙන එතනට වඩින බුදුරජාණන් වහන්සේ මොනතරම් පිරිසකට ධර්මාවබෝධය ඇති කරලීමේ අරමුණින් සක්මන ඒ සංචාරය සිදු කළාදැයි බලන්න. පහන් වූ කල ඒ කියන්නේ දවස උදා වුණාම පෙරබත් කිස පස් බස් කිස නිමවා. ඒ කියන්නේ රාත්‍රී භාගයේ බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ ඒ කෘත්‍යයන් දෙකක් පෙරබත් කිස පසුබත් කිස ඒවා සියල්ල නිමවා පොහෝ දවස් පොහොය
උදාවෙච්ච දවසක හිරු එප්සුණු කල ගුරුළු ගෝමීන්ගේ පැරණි සිංහල වදනක් එප්සුණු කල. ඒ කියන්නේ බැසගිය කල. සූර්යයා බැසගිය කල. ඒ කියන්නේ මේ රාත්‍රී නොවේ සන්ධ්‍යාභාගයේ හුදෙකලාව බුදුරජාණන් වහන්සේ පිරිසක් සමග නොවේ හුඟක් වෙලාවට කරුණාවෙන් කෙනෙකු වෙත වැඩිය හැම විටකම ගිය තනියම. අපි මේ දේශනාවලිය පුරාම දැක්ක අංගුලිමාල ළඟට ගිය තනියම. ඊළඟට වෙනත් දමනය කරපු මහා බිහිසුණු හැම දෙනා වෙතටම වගේ ගියේ තනියම. මෙතනටත් හුදෙකලාවම වඩිනවා. පාසිවුරුගෙන පාගමනින්ම වඩිනවා. සවැත් නුවරින් 30 යොදුන් 30ක් දුර ගොස් ඒ යක්හුගේ භවනයට වන්හු ආලවක යක්ෂයාගේ භවනට විමානයට ප්‍රවේශ වුණා. කිම බුදුහු යම් නුගයෙක්කි අලවු යක්හුගේ භවන ඇද්ද? ඒ රුක් මුල්හි වසූහ හෝ නොහොත් භවනයෙහිම වසූහ හෝ යත් භවනයෙහිම වසූහු. යම්සේ යක්හු තමන්ගේ භවන දකිද්ද එසෙයින් මැ බුදුහු දකිත්. ඔහු එයට ගොස් විමන්දොර වැඩ සිටියහ. බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ ඒ විමානයෙහි දොරටුවට ප්‍රවේශයට ගිහිල්ලා එතන හිටියා. එතකොට ඒ වෙලාවේ ආලවක යක්ෂයා කොහෙද හිටියේ? එකල්ලි අලව්යක් හිමවියෙහි යක්ෂ සමාගමයට ගියේ. ඒ මොහොතේ විමානයේහි ආලවක යක්ෂයා හිටියේ නැහැ. කොහේ ගිහිල්ලාද? යක්ෂ සමාගමට ගිහිල්ලා. අද වචනයෙන් කිව්වොත් යක්ෂයන්ගේ රැස්වීමකට. කොහේද මේ රැස්වීම? හිමවියෙහි හිමාලයෙහි ප්‍රදේශයේහි යක්ෂයන් එකතු වෙන තැනක රැස්වීමකට ගිහිල්ලා. එතකොට මේ විමානය බලා කියා ගන්න කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ගද්‍රබ සෙන්පතියා. එසඳ ආලවකයා ගෙදොර රක්නා ගද්‍රබ නම් ඒත් යක්ෂේ. හැබැයි සෙන්පතියා. එයා තමයි ප්‍රවේශය ළඟ ඉන්නේ. දොරටුව ළඟ ඉන්නේ. අද වුණත් අපට සිත්ති මවා ගන්න පුළුවන් යම් සුවිශේෂී ස්ථානවල ඒවා රකින්න ආරක්ෂක නිලධාරීන්. එලෙසින් බුදුන් කරා එළඹ වැඳ. හැබැයි ගද්‍රබ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තාසේයි. එසේ නැතහොත් යක්ෂයා කෙසේද බුදුරජාණන් වහන්සේට එක පාරටම ගිහින් වඳින්නේ? එක්කෝ එතන බුදුහිමියන්ගේ ආශ්චර්ය, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණවල මහිමය. ඒ නිසාම ගද්‍රබ සෙන්පතියා ගිහිල්ලා වැඳලා කිම වහන්සේ මෙයට විකාලයේහි වැඩිදෑ නොයි කියේ. ඇයි ඔබ වහන්සේ විකාලයේහි? කාලයේහි කියන්නේ නොපැමිණිය යුතු වෙලාවක මේ ස්ථානයට ඔබ වහන්සේ වැඩියේ ඇයි? ඒක ගද්‍රබට ලොකු ප්‍රශ්නයක්. බුදු කෙනෙක් හරි වෙන කෙනෙක් හරි පැමිණෙන වෙලාවල් තියෙන. එහෙම වෙලාවක නෝ අවේලාවකට පැමිණියේ ඇයි කියලා අහනවා. බුදුහාමුදුරෝ දෙන පිළිතුර හරි ලස්සන සංවාදය. ගද්‍රබය කලමනා දයකට ආම්හ ඉදින් තට නොබරවී නම් එක් රැයක් ආලවකයාගේ භවනයෙහි වසම්හයි වදාළ. බුදුහාමුදුරෝ ගද්‍රබට හේතුව කියන්නේ නෑ. බුදුහාමුදුරෝ කියන්නේ කල මනාදයකට කළ යුතු දෙයකට මම ආවා. එක්තරා වැඩ කටයුත්තකටයි ආවේ. ඉතින් මේ ආලවකයාගේ විමානේ මට ඉඩ දෙන්න. එක රැයක් ගත කරන්න. හැබැයි බුදුහාමුදුරෝ කියන්නේ තට නොබර නම් අපහසුතාවයක් නැත්තම්, ඔබට කරදරයක් අපහසුතාවයක් නැත්තම් මට එක රැයක් මේ විමානයේහි වසන් ඉඩ දෙන්න කියලා කිව්වා. ගද්‍රබ මොකද කියන්නේ? බලන්න ගද්‍රබගේ පිළිතුර වහන්සේ බුදුරජාණන් වහන්සේ මට නොබර. මට නම් ඒක කිසිම බරක් නෑ. මට කිසිම කරදරයක් නෑ. එහෙනම් අනෙකෙක් මත්න. අනෙකෙක් කියලා කියන්නේ මෙතන ඉන්න
ප්‍රධානියා ආලවක යක්ෂයා. ඒ නිසා එයා මත් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඒක තමයි ගැටලුව. ඒ කැකුල කියලා කියන්නේ හරිම රළුයි. ඒ වගේම හරිම නපුරුයි. පරුෂය බොහොම පරුෂයි. පරුෂයි කියන්නේ දරුණු කියන වචනේ. මව්පියනුදු පවා නොවඳී. දැන් බලන්න ගද්‍රබ ලවා අපූර්වට ආලවක ගැන කියවෙනවා. ආලවකගේ ස්වභාවය. එතකොට එකක් තමයි මත්න, ඒ කියන්නේ හරි රළු මිනිහෙක්. කැකුල හරි නපුරු මිනිහෙක්. පරුෂ බොහොම සැඩපරුෂ කෙනෙක්. මව්පියනුදු පවා නොවඳී. අම්මා තාත්තා හඳුනන්නේ නැති කෙනෙක්. වහන්සේ මෙහි වසනු මට නොරිස්සි. ඔබ වහන්සේ මේ අවස්ථාවේ මෙතන වාසය කිරීම වැඩවිසීම මට නොරිසි. මට ඒක ගැලපෙන්නේ නෑ. මට ඒක දරන්න බෑ. එතකොට බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? ගද්‍රබය හේ හොගේ ස්වභාවය මට කිසි කවර අන්තරායක් වන්නේ නොවේ. ඉදින් තට නොබර වී නම් එක් රැයක් මෙහි වසම්මහි වදාළහ. බලන්න බුදු කෙනෙකුගේ බුදුහාමුදුරුවෝයි යක්ෂයෙකුයි අතරේ වෙන සංවාදය. ඕනනම් බුදුහාමුදුරන්ට එක පාරටම ගිහිල්ලා බලෙන්ම වුණත් මේ විමානයට ප්‍රවේශ වෙන්න තිබුණා. ගද්‍රබ යක්ෂයාට නොපෙනීම බුදුරජාණන් වහන්සේට වමනානම් විමානය ඇතුළ ගිහින් වාඩි වෙන්න තිබුණා. බුදුහාමුදුරුවන්ගේ හැකියාව කොයි තරම්ද? ඒත් හරියට කුඩා දරුවෙක් අවසර ගන්නවා වගේ ගද්‍රබට දෙවෙනි සැරේටත් අහනවා. මට කිසිම කරදරයක් නෑ. ඉදින් තට නොබර වී නම් එක් රැයක් මෙහි වසම්. ඔබට කරදරයක් නැත්තම් මට එක් රැයක් වසන්න ඉඩ දෙන්න. දෙවනුවද ගද්‍රබ යක් බුදුනට වහන්සේ ආලවක ගිනින් රත් කළ යකබලක් වැන්න. යකඩයක් වගේ. තවදුරටත් ගද්‍රබ උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේට මේ ආලවක ගැන අවබෝධයක් ඇති කරන්න. ගද්‍රබ දන්නේ නෑ බුදුහාමුදුරුවෝ ආලවක ගැන සියල්ල දැනගෙනයි මෙතෙන්ට ආවේ කියලා. ඒ නිසා සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙක් අද වුණත් ආයතනයකට කවුරු හරි කෙනෙක් ප්‍රවේශ වෙන්න ගියහම කොච්චර දේවල් කියනවද මේ දවස්වල විශේෂයෙන්. පසුගිය කාලේ ඇතිවෙච්ච බය බිහිතීන් එක්ක වාහනයක් ඇතුළට දාන්න ගියහම එහෙම නැත්තම් ඇතුළු වෙන්න ගියහම 100,000ක් හේතු කාරණා ඕන් කියනවා මේ නූතන ආරක්ෂක නිලධාරියෙක් ඒ පුජ්‍යලයන් හෝ වාහනයක් ඇතුළට ගන්න බැරි වෙන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න. දැන් බලන්න අද අපි දකින ආරක්ෂක නිලධාරියෙකුගේ ලක්ෂණ සියල්ලම ගද්‍රබ තුළ තියෙනවා. කී වතාවක් කියනවාද? දැන් පුජ්‍යලයාගේ තියෙන බේසුණු බව කියලා දෙවනුවටත් අයමත් කියනවා. හරියට රත් වෙච්ච යකබලක් යකඩයක් වගේ. මොහු මව්පිය මොහු මහාන බමුණ මේ දහම නොදන්නේ. මෙයාට ධර්මය කියලා දෙයක් නැහැ. වැඩිහිටියෙක් කියලා දෙයක් නැහැ. මහාන බ්‍රාහ්මණ කියලා කෙනෙක් නැහැ. ඊළඟට අම්මා තාත්තා කියලා කෙනෙක් නැහැ. හරිම රෞද්‍ර මිනිසෙකුගේ ස්වරූපය බුදුහාමුදුරුවෝ ඉදිරියේහි ගද්‍රම මාපානවා. දැන් එක්තරා විදියක පින්වත්නි, දැන් ඔබ පොළොන්නරු සමාජයේ විසූ එදා ක්‍රිස්තු වර්ෂ 11 වෙනි 12 වෙනි සියවසේහි ජීවත් වූ පාඨකයෙක් නම් දැන් මේ ටික කියවාගෙන යනකොට පෞද්ගලිකව මා සිතන්නේ මා එදා පාඨකයෙක් වුණා නම් මා බුදුහාමුදුරුවෝ ගැන වැටහීමක් නැති බෞද්ධයෙක් වුණා නම් මෙතනදී මට වෙන්නේ මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ ගැන මහා චිත්‍රයක්ම වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඊටාම බෙහෙසුණු තැනකට වැඩලා ඉන්නවා කියන බීතිය පාඨකයා තුළ ගොඩනගන්න තමයි ගුරුළුගෝමි මේ තරම් මේ බුදුහාමුදුරුවෝ සහ ගද්‍රබ අතරේ මේ සංවාදය මෙලෙස ගෙනෙන්නේ. එතකොට නැවත ගද්‍රබ කියන්නේ මෙයට ආවන් සිතට විකෙවුත් කරයි.
කවුරුහරි මෙහාට ආවොත් මේ යක්ෂයා ඒ කෙනාගේ සිත කලඹීමට පත් කරවනවා. හදවත දුප්පලයි. හදවත පලානවා. එතකොට බලන්න දැන් මේ අපි පාඨකයෝ එතකොට දැන් අපිට හරියට අර නාලාගිරි දමනයට බුදුහාමුදුරුවෝ වැඩි වෙලාවේ ඇතිවෙච්ච ඒ කුතුහලය ඊටාම හොඳින් පාඨකයා තුළ ගොඩනගනවා. අනේ අපේ බුදුහාමුදුරන්ට ඊළඟට මොනව වේවිද? මේ තරම් බෙහෙසුණු යක්ෂයෙකුගේ විමානයට වඩින්න යන බුදුහාමුදුරන්ට මේ තරම් නුගුණ ඇති කිසිම ගුණයක් නැති යක්ෂයෙකුගෙන් කොයි වගේ විපතක් වෙයිද? බුදුගුණ නොදන්නා කෙනෙකුට මේක ඇත්ත වශයෙන්ම ඇති වෙන්න පුළුවන්. බුදුගුණ දන්නා කෙනෙකුට නම් පින්වත්නි අනිවාර්යෙන් යක්ෂයාට මොකක් වේවිද කියන ගැටලුවයි ඇති වෙන්නේ. බලන්න එදා බුද්ධ කාලෙත් පොළොන්නරු සමාජයේත් අද කාලෙත් 3 කාලයක් මෙතන නියෝජනය වෙනවා. කාල 3ක්. එකක් බුද්ධ කාලීන සිදුවීම. ඒ සිදුවීම තුලත් මිත්‍යා දෘෂ්ටික පිරිස් හිටිය සම්මා දිට්ඨිකයන් හිටියා. මෙවැනි අවස්ථාවකදී බුදුහාමුදුරන්ට මොකක් වෙයිද? යක්ෂයාට මොකක් වෙයිද කියලා සිතන. පොළොන්නරු සමාජයේදීත් බුදුහාමුදුරන්ට මොකක් වෙයිද? යක්ෂයාට මොකක් වෙයිද? අද සමාජෙදත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි බුදුගුණ දත් කෙනෙක් නම් සැබවින්ම යක්ෂයාට මොකක් වේවිද? ඒ විදියට තමයි කල්පනා කරන්නේ. ඊළඟට ගද්‍රබ කියනවා හදවත දුප්පලයි පයගෙන පර සමුද්‍රයේ හෝ පරසක්වල හෝ දමාපි. ඔන්න ඊටාම බෙහෙසුණුමදේ අලවකට නොගැලපෙන කෙනෙක් මෙතන ආවොත් දෙපයින් අල්වා කරකවා පරසක්වලට විසි කරනවායි කියනවා. පරසක්වල කියන්නේ මේ ලෝකින් එහාට විසි කරලා දානවා. ඒ තරම් බලයක් හැකියාවක් ශක්තියක්. එහෙම තිබුණු ආලවකගේ ස්වභාවය ගද්‍රබ කියද්දී බුදුරජාණන් වහන්සේ දැන් මේ ටික ඊටා වැදගත් වෙන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ මෙතෙන්ට මුහුණ දෙන්නේ? ඒක තමයි බුදු ගුණය කියන්නේ. ඒක තමයි ගුරුළු ගෝමින්ට කියා දෙන්න ඕන කරන්නේ. ඒක තමයි අපි අපේක්ෂා කරන්නේ. බොහෝ වෙලාවට මේ කතාව අපේ පැරණි පාඨකයන් හොඳට දන්නවා. අහන වියපත් පරපුර මේ කතාව පිළිබඳ තොරතුරු දන්නවා. ඒත් මා සිතන්නේ අපි දන්නා තොරතුරු ඇතුලේ සාහිත්‍යමය දෘෂ්ටියකින් මිනිසෙකුගේ ඔළුවට මේ සංසිද්ධිය ඇතුළු කර තිබෙන ආකාරය විමසා බැලීම ඉතාම වැදගත්. අද වුණත් අද අපි මහත්සේ අභියෝගවලට මුහුණ දීලා සිටින්. බුදුරජාණන් වහන්සේ මහත්සේ අභියෝගයට පත් කර සිටින යුගයක්. ඒ නිසා එවැනි යුගයක අදට වුණත් බුදුගුණ මහිමය වටහා ගැනීමට නම් ප්‍රබල විග්‍රහය සමාජගත කරන්න අපිට උවමනයි. දැන් බුදුහාමුදුරුවෝ 3 වෙනුවත් අහනවා. බුදුහු ධම්මි ගද්‍රබ්‍ය ඉදින් තට නොබර වී නම් එකරයක් වසම්මයි වදාළ. 3 වෙනි වතාවටත් බුදුහාමුදුරුවෝ ගද්‍රබගෙන් විමසීමක් කරනවා. ඔබට කරදරයක් නැත්තම් මට ඉඩක් දෙන්න. වහන්සේ මට නොබර. බුදුරජාණන් වහන්සේට කියන මට නම් කිසි කරදරයක් නැහැ. අනෙකක් මත්න ඒ යක් තමහට නොකියා අනුදත්තයි මා මරන්නේ වන. මා මරන්නේ වන. ආන්න ආරක්ෂක නිලධාරියෙකුට අද වුණත් මුහුණ දෙන්න වෙන අභියෝගය. ඔහු වැඩ කරන්න ඕනේ ඔහුට ඉහළින් එන ප්‍රධානීන්ගේ අනට. නිලධාරියත් එහෙමයි. ඇතුළට කිසිවෙකු ගන්න එපාය කියලා තියෙන තැන කිසිවෙකු රැග ගත්තොත් ඒකට වග කියන්න වෙන්නේ දොරටුවේ හිටපු ආරක්ෂක නිලධාරියා හරි ආරක්ෂක අංශ හරි. එනිසා පින්වත්නි අද වර්තමානයේ ආරක්ෂක අංශ පිළිබඳව අපේ රටේ මෑත කාලීනව ඇතිවෙච්ච ප්‍රබල සාකච්ඡාවත් එක්ක බැලුවත් මං හිතන්නේ මේ කතාවේ යටිපෙළ අරුත් අපිට අපූර්ව පාඩම් කියලා දෙනවා. දැන් මෙතන සැබවින්ම වර්තමාන ආරක්ෂක නිලධාරීන් මුහුණ දෙන අර්බුදයම එදත් තිබුණු බව ප්‍රත්‍යක්ෂයි. ඔහු කියන්නේ
මාමරන්නේ වන කවුරු හරි කෙනෙක් විමානයට ඇතුළු වුණොත් ඇයි එහෙම ඇතුළු කරගත්තේ කියලා යක්ෂයා පළමුවෙන් දඩුවම දෙන්නේ මටයි. මගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ. එතකොට වහන්සේ ඔහු කරා ගොස් කියම් දැයි කීය. ඔන්න එතකොට අහනවා එහෙනම් වහන්සේ මම ඒ ආලවක යක්ෂයාට ඔබ වහන්සේ පැමිණි බව ගිහින් කියලා එන්නද? අවසරයක් ඉල්ලනවා. බැරිම තැන හොඳ ආරක්ෂක නිලධාරියෙක්. සමහර වෙලාවට අද අපේ ගේට්ටු වල ඉන්න සමහර නිලධාරීන් මේක ඉගෙන ගන්නව නම් කොච්චර හොඳද කියලාත් අපිට හිතෙනවා. තමන්ගේම බලය තමන්ගේම මවාගත්ත උඩඟුකම් මාන්නක්කාරකම් සමහර විට ප්‍රදර්ශනය කරමින් කිසියම් මෙහෙවරක් සේවයක් ලබා ගන්නට එන කෙනෙකු බියටපත් කළා ආපහු පළවා හැරීමේ න්‍යාය වෙනුවට බලන්න ගද්‍රබ නම් වූ ආරක්ෂක නිලධාරියා හැසිරෙන හැටි. ඔහු කියනවා ඔහු 3 වතාවක් මේ අවස්ථාවට අවසර නොදුන්නාම ඊළඟට ඔහු ඊටාම සාධාරණ තීන්දුවක් ගන්නවා. ඒ සාධාරණ තීන්දුව තමයි එහෙනම් ඔබ වහන්සේ ඔතන ඉන්න. මම ගිහිල්ලා යක්ෂයා හමු වෙලා ඒ යක්ෂයාට ඔබ වහන්සේ පැමිණි බව කියලා කිසියම් අවසරයක් අරගෙන එන්නම්. ඒ කොච්චර සහනශීලී විසඳුමක්ද කියලා බලන්න. මේ වගේ සහනශීලී විසඳුම් වලට අපි හුඟක් වෙලාවට දකිනවා අපේ පොලිස් නිලධාරීන් මහා පරිමාණි පෙළපාලි වලින් කඩා බිඳගෙන කණ්ඩායම් එනකොට ඔවුන්ට අවසාන වශයෙන් තියෙන්නේ මෙන්න මේ කාර්යභාරය තමයි. එයින් 3-4 දෙනෙක් අරගෙන ඒ ඉහළ නිලධාරියෙක් ගාවට අරගෙන යන්නේ. එතකොට ගද්‍රබ සිදු කරන්නේ කවුරුත් ගෙනියන්නේ නැහැ. ඔහුම ගිහිල්ලා විමසා එනවා ඔබ වහන්සේ ඇතුළට විමානයේ ඇතුළට වඩින්න යක්ෂයාගෙන් අවසරයක් දෙනවද නැද්ද? ඔහු තමන්ගේ ජීවිතයට තියෙන ආදරය නිසා තමයි ඒ වගේ තීන්දුවකට එන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ගද්‍රබට අවසර දෙනවා. ගද්‍රබය රිසිසේ ගොස් කියයි වදා. එහෙනම් ඔබට කැමති ආකාරයකින් ගිහිල්ලා ඒ ආලවක යක්ෂයාට මා පැමිණි බව කියන්න කියලා විමසලා එන්න. ඔස්ස වහන්සේ ඒ ලස්සන වචනයක්. ඒක අපි ගිය දේශනාවේදී දැක්කා. කෙනෙකුට විස්මය ඇති වෙච්ච වෙලාවක අද දවසේ ඔහු කියන වචනයට හා සමානව ගන්න පුළුවන් කන රීති කියන වචනයක් හැටියට ඔස වහන්සේ ඒ කියන්නේ විස්මය පළ කරන අවස්ථාවක්. මොබ මා දන්නේ ඇයි බුදුන් වැඳ හිමව්ගියේ බුදුහාමුදුරන්ට වැඳලා අවසර අරගෙන මේ ගද්‍රබ ආරක්ෂක නිලධාරියා හිමාලයට ගියා ආලවක යක්ෂයාට මේ පණිවිඩය කියලා දෙන්න. ඊළඟ පියවර මොකද්ද? දැන් ඔබට පැහැදිලි පළවෙනි පියවර බුදුහාමුදුරුවෝ දකිනවා. ආලවක අලව් කුමාරයා මෙතෙන්දි අනාගාමී වෙන්නට පින තියෙනවා. අලව් යක්ෂයාට සෝවාන් වෙන්නට පින තියෙනවා. ස්වාසූ දහසක් පිරිසට ධර්මාවබෝධය ලබන්න පින තියෙනවා. එතකොට පළවෙනි ඡේදය සාකච්ඡා කළේ ඒක. දෙවෙනි ඡේදයේදී බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් මේ සිදුවීම දැකලා සන්ධ්‍යා භාගයක හුදෙකලාව පාසිවුරු අතින් අරගෙන විමානයේ ඉදිරියට එනකොට ගද්‍රබ ඒ කියන්නේ අලව් යක්ෂයාගේ සෙන්පතියා නැත්නම් ආරක්ෂක නිලධාරියා හා බුදුරජාණන් වහන්සේ අතර පැවති සංවාදය. ඒ සංවාදය හරි සජීවී සංවාදයක් හැටියට අපිට ගේන්න ගුරුළු ගෝමීන්ගේ ලේඛන ප්‍රභාව හේතුනායයි මට සිතෙනවා. විශේෂයෙන් කිසිදු වර්ණනා විෂයක්‍රාන්ති කිසිවක් නොමැතිව උපමා උපමේයන් ආදී කිසිවක් නොමැතිව අපූර්වට අපිත් හරියට එදා ආලවකගේ විමානය ළඟ ඉඳගෙන මේ සංවාදය දෙස බලාගෙන හිටියා වගේ ඒ සංවාදයට අපි සවන් දුන්නා වගේ මොනතරම් සජීවී භාෂාවකින් බස්වාරකින් එම අවස්ථාව අප වෙත රැගෙන එනවාදැයි බලන්න. මෙවැනි විස්මයක් කරන්න
පුරාණ ගද්‍යකරුවන් අතරෙහි ගුරුළුගෝමින් අනූපමේය ගද්‍යකරුවාමයි. විද්‍යා චක්‍රවර්තීන් මෙවැනි අවස්ථාවන් ඉදිරිපත් කරන්නේ මෙයාකාරයෙන් නොවෙයි. ඔහු එවැනි අවස්ථාවන් ඉදිරිපත් කරන්නේ තිශය වර්ණනා විෂයක් ක්‍රාන්තියෙන්. ඒ කියන්නේ බොහෝ අතිශයෝක්තියෙන් ඒ වගේම උපමා රූපක වර්ණනා ආදියෙන් ශබ්දාලංකාර අර්ථාලංකාර බසේ පෙළහර උපරිමව පාමින් විද්‍යා චක්‍රවර්තීන් වගේ අය මෙවැනි අවස්ථා අපට රැගෙන එනකොට ගුරුළුගෝමින් සජීවී රූපයක් මවනවා. සජීවී රූපයක් ඔබ මා එදා එතැන සිටියා වාගේ නොවේදැයි බලන්. සමහර විට ගත්කරුවා වර්ණනාවෙන් ඉවත් වෙලා අපිත් එතැනට කැඳවනවා. අපිත් එතැන ඉඳගෙන ඒක අසාගෙන සිටින නරඹන පිරිසක් බවට පත් කරනවා. බොහොම සජීවී රූපයක් අපට දකින්නට අවස්ථාව සකසලා දෙනවා. පින්වත් මේක තමයි සාහිත්‍යයේ තියෙන උත්කෘෂ්ඨ ගුණය. අපි පැරණි සිදුවීමක් හරියට රූප රාමුවකින් දකිනවා වගේ සිනමා පටයකින් දකිනවා වගේ අප ඉදිරියේ වචනවලට පණ පිහිටුවල රැගෙන එන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක විශිෂ්ට සාහිත්‍ය දරයෙකුගේ හැකියාවයි. අපි මේ දකින්නේ එවැනි හැකියාවක්. දැන් තුන්වෙනි ඊළඟ ඡේදයේදී මොකද වෙන්නේ කියලා බලන්න. භවනේහි දොර තෙමේම බුදුනට විවර වීය. අන්න බුදුරජාණන් වහන්සේගේ අපි දැන් බුදුහාමුදුරුවෝ ඊළඟට ගන්න පියවර පිළිබඳව කල්පනා කරමින්නේ ඉන්නේ. සමහර කෙනෙක් හිතාවි ගද්‍රබගේ පණිවිඩය ගද්‍රබ ගිහිල්ලා ආලවකගේ පණිවිඩය ආපසු රැගෙන එනකන් බුදුහාමුදුරුවෝ මේ විමානය ඉදිරියේ ඉන්නවද නැද්ද? නමුත් බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමය විමසා බලන්න ඒ විමානයේ දොර බුදුහාමුදුරන්ට ඉබේම ඇරෙනවා. බුදු ඇතුළු භවනයට වැද යම් අස්නෙක්ටි අලව්යක් උතුම් මගුල් දවස් හිඳ මහත් සිරි අනුභව කෙරේද එම දිව රුවන් මුවා පළඟ මත්තේ වැඩහිඳ රන් වන් රස් වුහුට්ට බුදුහාමුදුරුවෝ විමානයට වැඩලා එහි තියෙන අනර්ග තම ආසනය රන්වන් ආසනය ස්වර්ණ ශෛලමය ආසනය ඒ අසුන තියෙන්නේ ආලවක යක්ෂයාට උතුම් මංගල දවස්වල නැටුම් බලන් රංගන බලන් ඒ වගේ දේවල් බලන් අන්න ඒ අසුනේහි බුදුපියාණන් වහන්සේ වැඳහිඳ තමන්ගේ බුදුරැස් විහිදුවා හැරියා. එසඳ යක්ෂයාගේ කන්‍යාවෝ අවුදු බුදුන් වැඳ පිරිවරා වුණු අර බුදුරැස් පැතිරෙව්වහම විමානයේ හිටිය යක්ෂ කන්‍යාවියන් ඔක්කොම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඳලා පිරිවරා ගත්තා. බුදුහු ඕනට තෙපි දන්දී සිල් රැක පුදන්නට නිස්සං පුදා මේ සැපතටපත් විය. ඉතා වැදගත් ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගුරුළුගෝමින් අපිට ගේන්නේ. ඔබ මේ වගේ යෞවන මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නට හේතුව පෙර දන් දීලා සිල් ආරක්ෂා කරලා පුදන්නට නිස්සන් පුදා. ඒ කියන්නේ පූජාවට ලක් කළ යුතු හැමෝම හොඳින් පුදා. මේකට අපි කියනවා අදත් අපේ බණ පොතේ වැඩිහිටියන් පූජාව වැඩිහිටියන්ට කරන සත්කාරය දස පුණ්‍ය ක්‍රියාවලදී අපූර්වට සඳහන් වෙනවා. එතකොට ඒ වගේ දේවල් ඔබ සංසාරේ සිදු කරලා මේ සැපත ලබාගෙන දැනිදු එසේම කරම්ම ඔවුනොන් කෙරෙහි ඊර්ෂ්‍යා නොකරව යනාදී විසින් දම් දෙසුව. මේ ටික වෙලාවට බුදුරජාණන් වහන්සේ බලන්න මේ විමානයේ හිටි යක්ෂ කන්‍යාවන්ට දහම් දෙසලා ඔවුන් ධර්මාවබෝධයට පත් කරනවා. ඒ අතරෙහි
සාතාගිර නම් හේමවත් නම් යක්ෂසේනාපතිහි දෙදෙන බුදුන් දෙව්රම්හිම වැඳ යක්ෂ සමාගයට යම්හැයි සහපිරිවරෙන් ඔන්න සාතාගිර හේමවත අපිට සූත්‍ර දේශනාවන්හි නිතර හමුවෙන නම් දෙක. සාතාගිරෝ හේමවතෝ කියලා අපේ සූත්‍ර දේශනා සජ්ජායනා කරනකොට අපිට මේ වචන දෙක හම්බුවෙනවා. යක්ෂ සේනාපතියෝ දෙදෙනෙක්. මේ යක්ෂ සේනාපතියෝ දෙන්න ගමනක් යනකොට බුදුරජාණන් වහන්සේත් වැඳගෙන යන්න ඕනේ කියලා හිතාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ නැහැ. ඉන්නේ කොහෙද කියලා බලනකොට මෙන්න ආලවකගේ විමානේ. බුදුරජාණන් වහන්සේ ආලවකගේ විමානේ එතනට වැඩම කරලා දැන් මේ යක්ෂෙන් පතියෝ දෙදෙනා බොහොම සතුටු වෙලා ආලවකගේ විමානයේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බැහැ දැකලා බුදුහාමුදුරුවන්ගෙන් දහම් අසා යන ගමන් අලව්යක් ඔවුන් දැක මෙහි සිඳුවයි තෙමේ පහව ඔවුනට අවසර දින. දැන් ඔන්න සාතාගිර හේමවත යක්ෂෙන් පතියෝ දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ආලවකගේ විමානින් එළියට බයිනකොට ආලවක එනවා එතෙන්ට. ඒ ගැන බොහෝම සන්තෝෂ වෙනවා. සන්තෝෂ වෙලා ආලවක යක්ෂයාට බුදුහාමුදුරුවෝ ගැන වර්ණනාව කරන්නේ තවත් යක්ෂයෝ දෙන්නේ. ඒක හරිම අපූර්ව විදියට පින්වත්නි ගුරුළුගෝමින් මෙතැනට ගොඩනගන්නේ මේ ආලවක සූත්‍රය. ආලවක සූත්‍රයේ මේ කතා පුවත අපූර්වට සඳහන් වෙනවා. ඒ අටුවාවන් අපූර්වට මේවා විස්තර කරනවා. ඒවායෙන් ගත්ත තොරතුරු ගුරුළුගෝමින් පොළොන්නරු සමාජයේ මිත්‍යා දෘෂ්ටිකයන්ට ඊටාම ලස්සන ගෙත්තමක් බවට පත් කරලා තිබෙන බව තමයි මේ පේන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ගැන කිසිවක් නොදත් ආලවක එක්වරම බුදුරජාණන් වහන්සේ හමුවෙන් ආවා නම් ඔහුට ඒ අවස්ථාවේ කවර ආකාරයේ සිදුවීමක් විය හැකිද කියලා අපට කියන්න බෑ. ඒ නිසා දැන් ආලවක යක්ෂයා බුදුහාමුදුරුවෝ හමුවෙන් එන්නේ පූර්ව අවබෝධයකින් යුක්තව. ඒ අවබෝධය ඔහු තුළ ගොඩනගන්නේ සාතාගිර හේමවත දෙදෙනා. බලන්න ඔවුන් කියන්නේ තට කැරුණේ මහත් ලාභය. ආලවකට කියන ඔබට අද ලැබී තිබෙන්නේ හරිම මහත්ම වූ මහා ලාභයක්. බුදුහු තාගේ භවනේහි වැඩ වුණාහ. අන්න බුදුහාමුදුරුවෝ ඔබේ නිවසට වැඩම කරලා යා කරුණාකර ඉක්මනට යන්න බුදුන්ට උපස්ථාන කරායි කිව්වා. ගිහිල්ලා බුදුහාමුදුරන්ට උපස්ථාන කරන්න. පින් සිද්ධ කරගන්න. එහෙම කිව්වහම දැන් එන්නේ ගද්‍රබගේ පණිවිඩය අහගත්ත යක්ෂයානේ. අනවසරයෙන් තමන්ගේ විමානයට ඇතුළු වූ කෙනා කවුද කියලා බලන්නයි එන්නේ. ඒ බුදුහාමුදුරුවෝද කවුද කියලා ඔහු දන්නේ නැහැ. එතකොට දැන් සාතාගිර හේමවත යක්ෂයින් දෙදෙනා ආලවකට බුදුහාමුදුරුවෝ කවුද කියන එක හඳුන්වා දීලා තියෙද්දිත් හැබැයි ඔහුට ඔහුගේ ජීවිතේ වෙනස් කරගන්න බැරි වෙනවා. ඔහු හරියට අලව්වියක් ගිනියෙහි බහලු ලුණු කැටසේ. දැන් මං හිතනවා අපේ ගැමියන්ට මේක මහා සම්භාව්‍ය උපමාවක් නෙමෙයි. ජන උපමාවක්. ඕනෑම ගැමියෙක් දන්නවා ගින්දරට ලුණු කැට ටිකක් දැම්මහම චිටි ගාලා තමයි ඒ ලුණු කැට පුපුරන්නේ. අපේ ගුරුළුගෝමින් උපමා පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන් අවම ලෙස. යමක් කියන්න ගියහම උපමාවකින් යමක් කීමේලා ශූරතාව තියෙන්නේ විද්‍යා චක්‍රවර්තීන්ට. ගුරුළුගෝමින්ට නොවේ. ගුරුළුගෝමින් උපමාවක් යෙදුවොත් කලාතුරකින් ඒක ඉතාම උචිත තැනක. දැන් අපිට අලව් යකුගේ ස්වභාවය පිපිරෙන හැටි කොයි ආකාරද කියලා සිතාගන්න ඔන්න ගුරුළුගෝමි උපමාවක් ගන්න. එතකොට ඔහු උපමා නොදත් කෙනෙක් නොවේ. ඔහු ඒ අතිශෝක්තියට යන්නේ නැහැ.
හැබැයි නිසි තැන ඔහු එය පාවිච්චි කරනවා. මෙන්න ඔහු පාවිච්චි කළ උපමාව ගිනියෙහි බහලු ලුණු කැටිසෙයින් ක්‍රෝධයෙන් තටතටායමාන හෘදය ඇතුව. ඒ කියන්නේ අර පුපුරා හදවත මහා කම්පනයට පත් වෙලා කවර බුදුනං මාගේ ගෙටවන්නේ යයි කිය කොයි බුදුවරේද්ද මගේ විමානයට ගියේ. ඔහු දෙදෙන තෝ නොදන්නේ අප බුදුන් කුසී පුරයෙහි සිට පංච මහා විලෝකනා කොට පස්මහ බැලුම් බලා යනාදීන් දම්සක් පවතුන් දක්වා ඔය ඒ බුදුහාමුදුරන්ගේ ඉතිහාස කතාව ආලවක යක්ෂයාට සාතාගිර හේමවත දෙදෙනා කියලා දෙනවා. කියලා දෙනවා විතරක් නෙමෙයි. තවත් දීර්ඝ වර්ණනාවකුත් ආලවක යක්ෂයාට මේ සාතාගිර හේමවත ඒ දෙදෙනා කියලා දෙනවා. කියගාලවකය හේතා දුටමනාමය හේතා දුටමනාමය දැකිය යුතුමය නොදුටමනාමය තා විසින් කිමෑ දැක නොදැක තෝ කුම් කෙරෙහිද අප බුදුන් පිණිසතෝ කියබර උසබ රජක්කු සමීපයෙහි එදහවස් උපන් වස්සක්කු වැන්නෙහි. පින්වත්නි මේ සාතාගිර හේමවත දෙදෙනා කියන උඹ හරියට බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැත්තම් මහා වෘෂභ රාජයෙක් ඉදිරියේහි පුංචි වහු පැටියෙක් වගේ ගොම් පැටියෙක් වගේ කියන අදහස තමයි ගුරුළුගෝමින් මෙහි ව්‍යංගයෙන් සඳහන් කරන්නේ. ඒ වගේම කියනවා තිමද ගලිත මතත් රජක්කු සමීපෙහි ඇත් පැටවක්කු වැන්නෙහි. අර ත්‍රිමෙද ගලි තුන් තැනකින් මද වැගිරෙන මහා යෝධ හස්තියෙක් ඉදිරියේ ඔබ නිකං පුංචි ඇත් පැටවෙක් වගෙයි. දිලියන කෙසුරු සෙලෙන් හොබනා කඳට ඇති සිංහරාජයක්කු සමීපයෙහි මහලු කැනහිලක්කු වැන්නේ. මහා සිංහරාජයෙක් ළඟ ඔබ හරියට කැනහිලෙක් වගේ වෙනවා. ඔය විදියට ඊටාම දීර්ඝව ලස්සනට උපමා මාලාවකින් ගුරුළුගෝමි පඬිවරයා සාතාගිර හේමවතගේ මුවට නංවනවා ආලවක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ කොයි වගේ උතුම් ශාස්ත්‍රූවරයෙක්ද කියන එක පැහැදිලි කර දෙන්න. එතැන් සිට දෙසුමේ ඉතිරි කොටස 41 වෙනි දෙසුමේදී මේ දෙසුමේ අවසාන භාගය කොහොමද මෙවැනි බිහිසුණු අලව් යකු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හැසිරෙන්නේ කොහොමද? බුදුහාමුදුරන්ට කරන ලද පීඩාවන් මොනවද? බුදුහාමුදුරෝ ගද්‍රබ ළඟ බොහොම කීකරුව හිටියා වගේ අලව් යකු ගැන් ළඟ කියන දේ කරන හැටි කීකරු වෙලා අන්තිමට ඔහු දමනය කළා සෝවාන් බවට පත් කරන හැටි අපි ඔබට ඉදිරි දෙසුමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ඒ උතුම් බුදු ගුණ මහිමය ගීතයකින් අසන්නට අපි අවකාශ සලසනවා. අරීසෙන් අහුබුදු අපේ විශිෂ්ට ගේයපද රචකයා බස් පඬිවරයා ලියා අමරදේව සංගීතයේ මුසුකොට අමරදේවයන්ම ගායන ගිලෙමි ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් ඔබේ පාදේ තිලෝ අග බුදු සමිදේ නමින් අපිට වෙසක් සමයෙහි නිතර ඇසෙන මේ උතුම් බුදුගුණ ගීයත් මේ රාත්‍රියේ අසා සිත් නිවා ගන්නට ඇරයුම් කරමින් දායකත්වයේ අරමුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. රන්න නිදහස්කම බටහිර අංක 86 නිවසේ පදිංචි W.H. සුනේත්‍රා මහත්මිය බලාපොරොත්තු වෙනවා. 2016 ඔක්තෝබර් 4 වෙනි දින පරලෝ සැපත්ව වසර 3ක් සපිරෙන W.H. ජෝන් අප්පුපියාණන්ටත් වසර 13කට පෙර පරලෝ සැපත් S.K. සරලින් මෑණියන්ට සහ වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට ඒ මිය පරලෝ සැපත් වූ සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා සුවපත් වේවා නිවනින් සැනසේවා. විදේශගතව සිටින W.H. කසුන් සංජය පුතුටත් W.H. හසරු
එස්මික WH සුමිත් ප්‍රසන්න පුතුන්ටත් පවුලේ සහෝදර සහෝදරයන්ටත් දූදරුවන්ටත් දේශකයන් වහන්සේට සහ නෙත්කාර මණ්ඩලයට සෙත් වේවා ශාන්තියක් වේවා සැනසිල්ලක් වේවා උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රන්නේ පදිංචි W සුනේත්‍රා මහත්මියටත් අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඔබටත් නිවී සැනසිල්ලේ ජීවත් වෙන්නට ශක්තිය ලැබේවා උතුම් නිවනින් සැනසේවා කියලා. නාවල පිටිය මේ පිටිය පදිංචි DG මානෙල් එදිරිමාන මහත්මිය බලාපොරොත්තු වෙනවා. එදිරිමාන මහත්මිය 2019 10/5 වන දින 64 වන උපන්දිනය සමරන මානෙල් එදිරිමාන මහත්මියට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට අපි ඔබට වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපල උපද්‍රව දුරු වෙලා සෙත සාන්තිය සැනසෙල්ල නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා කියලා පතනවා. මියග දෙමව්පියන් සියලු ඥාතීන් ගුරුවරුන් මේ පින් අනුමෝදන් වේවා සුවපත් වේවා නිවනින් සැනසේවා. දේශකයන් වහන්සේ නෙත්කාර්ය මණ්ඩලය ඥාතීන් ශ්‍රවණය කළ සියලු දෙනාටත් සියලු සත්වයන්ටත් දෙවියන්ටත් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. නාවල පිටිය මේ පිටිය පදිංචි DG මානෙල් එදිරිමාන මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. චන්දිමා රත්නායක මහත්මිය ඇතුළු දූදරුවන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද අද මේ දහම් දෙසුමට දායකත්වය දරනවා. 2019 7/3 වෙනි දින හදිසියේ අප අතරින් විය වූ රසායන විද්‍යා ඇදුරු ප්‍රේමකීර්ති රත්නායක ස්වාමි පුත්‍රයාණන්ටත් ගුරු පියාණන්ටත් පින් පිණිස චන්දිමා රත්නායක මහත්මියගේ ආදරණීය ස්වාමි පුත්‍රයා හදිසියේ වියෝ වෙච්ච ප්‍රේමකීර්ති රත්නායක රසායන විද්‍යා ඇදුරුතුමන්ටත් එතුමාගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රාර්ථනා කරනවා ඒ ගුරු පියාණන්ට මේ උදාර ධර්මානිසංසය උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා කියලා. චන්දිමා රත්නායක ඇතුළු දූ දරුවන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැම දෙනාට සෙත් වේවා නිදුක් නිරෝගී භාවය චිරජීවනය වේවා උතුම් නිවනින් සැනසේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට සෙත් වේවා උතුම් නිවනින් සැනසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ගිලෙම් ඔබේ ගුණමෝදේ විනින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිනේ තිලොවග බුදු සමිනේ. හෙලිකල අප හෙළදීප තිලොවග
බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලෝවග බුදු සමිඳේ